ආයුබෝවන් සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ හැම දිනාටම. අද උතුම් වූ දුරුතු පුරපසල සුක පොහොය දවස. හෙළදීපය ලංකාද්වීපය බවට පත් වෙන්නේ අද වගේ දවසක. ලංකාද්වීපය අසිරිමත් මහා පුණ්‍ය භූමියක් බවට පත් වෙන්නේ අද වගේ දවසක. හැබැයි 2600 වසරකට කලින් හරියටම කිව්වොත් එහෙම 2610 වසරකට කලින් අද වගේ දවසක තමයි ලෝතුරා අමාමෑණී බුදු පියාණන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කරන්නේ. ලෝතුරා බුද්ධ රාජ්‍යයේ රාජ්‍යත්වයට පත් වෙලා හරියටම මාස 9කින් තමන්ගේ මව් රටට යන්න කලින් කපිලවස්තු පුරවරයට වැඩම කරන්නට කලින් උන්වහන්සේ අපි දිහායි බැලුවේ. උන්වහන්සේ බුදු වෙලත් අපි කෙරෙහි අනුකම්පාවෙන් මාස 9කින් මහානාග වනයේට වැඩම කරනවා. මහා වාලුකා නදී තෙර මියුගුණු සෑය අද දකින්ට තිබෙන බින්තැන්න කෝරළේට. එදා යක්ෂ නාග ගෝත්‍රික දෙපිරිසක් අතර මහා යුද්ධයක් සඳහා කටයුතු සූදානම් වෙමින් තියෙනකොට ඒ අය යුද්ධයකට අරාඳිනකොට තෙවන ඇසින් බැලූ බුදු පියාණන් වහන්සේ ඒ වෙනකොට ශාසනය ටිකක් ව්‍යාප්ත වෙලා තිබුණා. උරුවෙල් කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප කියන තුන්බෑ ජටිල පිරිස දහසකුත් සමග යසකුළු පුත්‍රයා සහ ඔහුගේ මිත්‍රවරු 54 දෙනත් එක්ක පළවෙනි රහතන් වහන්සේලා 69ත් දෙවන රහතන් වහන්සේලා 19ත් එක්ක 1069කට චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය කියන අවවාදය දීලා බුදු පියාණන් වහන්සේ වැඩම කරන්නේ ලංකාවට. ඉතින් ඒ ඇවිල්ලා සිදුවෙච්ච අසිරිමත් සිදුවීම කොයි ආකාරයෙන්ද කියලා අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම උන්වහන්සේ නැවත දඹදිව බලා වැඩම කරාට පස්සේ බිම්බිසාර රජතුමා අතිශය පැහැදීමට පත් වෙලා තමන්ගේ වේලු වනාරාමය නැත්නම් වේලු වන කියන උයන පිහිටි තැන හැදූ ආරාමය ප්‍රථම ආරාම පූජාව හැටියට බුදු පියාණන් වහන්සේට පරිත්‍යාග කරන්නෙත් අද වගේ දුරුතු පුරපසළොස්වක පොහොය දවසක. ඒ විතරක් නෙවෙයි ලංකාවට වැඩම කරාට පස්සේ සමන්තකූට පර්වතය තමන්ගේ වාස භූමිය කරගත්තු සුමන සමන් කියන දිව්‍ය රාජයා සෝවාන් මගපලලාභියෙක් බවට පත් වෙලා බුදු පියාණන් වහන්සේගෙන් අයද සිටිනවා ස්වාමීනි ඔබ වහන්සේ වෙනුවෙන් වැඳුම් පිදුම් කරන්නට යමක් දෙන්න කියලා. ඒ අනුව තමන්ගේ සිරස අතගා සිරස පිරිමැද ජීවකේශ ධාතුන් වහන්සේලා මිටක් උන්වහන්සේ පූජා කරනවා සුමන සමන් දෙව් රජුට. එතුමා රියන් 7ක් උස රියන් 20ක් වට ප්‍රමාණය සහිත සෑයක මේ කේශ ධාතුන් වහන්සේලා නිදන් කරලා වන්දනාමාන කරනවා. ඊට පස්සේ පසු කාලෙකදී අවුරුදු 45ක් ගියාට පස්සේ බුද්ධ කෘත්‍ය නිමවා බුදු පියාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදීත් අපිව මතක් කරනවා. පටිත්තිස්සිත දේවින්ද ලංකාය මම ශාසනං කියලා. මගේ ශාසනය පවතින්නේ ලංකාව කියන රටේ කියලා. ඒ අනුව ඉතිහාසයට අනුව ලංකාවට ලංකාව කියන නම ඉස්සෙල්ලම මුවගින් ප්‍රකාශ කරන්නේ අපේ බුදුහාමුදුරුවෝ. ඒ නිසා බුදුහාමුදුරුවෝ නම තියපු රටක අපි ඉන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරුවන්ගේ චිතකේ පිරිනිවන් මංචකේ චිතකේ ගිනිදැල් අතරට යන සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයෙකු වෙච්ච ලංකාවෙන් ගිහිල්ලා පැවිදි වෙච්ච යක්ෂ ගෝත්‍රික තරුණයෙක් උන්වහන්සේගේ නම සරභූ මහරහතන් වහන්සේ උන්වහන්සේ චිතකයට ගිනිදැල් මැදින් ඇතුල් වෙලා බුදු පියාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ ඊ타මත්ම ගෞරවයෙන් රැගෙන ඇවිල්ලා අර කියපු සුමන සමන් දිව්‍ය රාජයා ඊට අවුරුදු 45කට කලින් බුදුහාමුදුරුවෝ පළවෙනි වතාවට වැඩම කරපු වෙලාවේ ලබා දුන්නු කේශ ධාතු නිදන් කරලා හදපු සත්‍රියන් මේ චෛත්‍ය හරියටම 12 රියන් උස චෛත්‍යයක් බවට පත් කරන්නේ හිමාලය වනාන්තරයෙන් අරගෙන එන මේඝවර්ණ පාෂාණයෙන් උපයෝගී කරගෙන. එතකොට රහතන් වහන්සේ නමක් හදපු චෛත්‍යයක් නැත්නම් ප්‍රතිනිර්මාණය කරපු චෛත්‍යයක් දෙවියෙක් විසින් හදපු දිව්‍ය පුත්‍රයෙක් විසින් හදපු චෛත්‍යයක් ලංකාවේ පළවෙනි චෛත්‍ය හැටියට මියුගුණු සෑය අපි වඳිනවා අදත්. 2012 ලංකාවේ වැඩිම දෙනෙක් සහභාගී වෙච්ච උතුම්ම මහ පිංකම ලක්ෂ 10කට වඩා වැඩි පිරිසක් සහභාගී වෙච්ච උතුම් පිංකම කුසලදම් මහා මුදුරුවන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වුවා. අපිට මතකයි හරියටම ජනවාරි මාසයේ 8 වෙනිදා. ඒ මතකයත් එකතු කරගෙන
අපි සූදානම් අද දුරුතුපුර පොසළොස්වක පොහෝදා සංගායනා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න. ඒ සඳහා අපේ ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන මේ ස්ථානයට වැඩම කොට වදාළ මාබිම හේයන්තුඩුව පුරාණ රජ මහා විහාරාධිපති සියනෑ කෝරළේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අති ගෞරවාස්පද වැලමිටියාවේ සීලරතන නායක හාමුදුරුවන් අපි තාමත්ම ගෞරවයෙන් සාදු 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 කියලා පිළිගන්නවා. මහා සිංහලේ බෞද්ධ ඉතිහාසය අපේ ඉතිහාස ටීකාවට ප්‍රාණය සපයන්නේ අපේ නායක හාමුදුරුව මුලසුනේ වැඩ හිඳිමින්. ඒත් එක්කම අපේ කුසල ධම්ම හාමුදුරුවන්ගේ අති හිතර්ශීවන්ත කල්යාණ මිත්‍රයෙක් උන්වහන්සේ. ඒ වගේම කුසල ධම්ම හාමුදුරුව එදා නවත්තපු තැනින් යෂ්ටිය රැගෙන සමහිත සුව පිණිස කියන උදාර තේමාවෙන් ඊ타ත්ම විපරම්කාරී ගමනින් ඒ වගේම විපුල ඵලදායී පින්කම් සිද්ධ කරමින් ඉදිරියට වැඩම කරන කොළඹ හත ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශ්වර බෞද්ධ මාධ්‍යාලයේ සභාපති එංගලන්තයේ ලන්ඩන් නුවර ඩෙක්රිපාරේ අංක 84 දරන ස්ථානයේහි ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානාධිපති කොටුගොඩ ඒ වගේම හබරකඩ සහ හන්තාන සම්බෝධි ධර්ම මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන නායක හාමුදුරුවෝ අපේ සම්බෝධි ඉංග්‍රීසි දහම් පාසලේ විදුහල්පති ස්වාමින් වහන්සේත් ඉතාමත්ම ගෞරවයෙන් සාදු 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 කියලා පිළිගන්නවා. පින්නතුනි අද දවසේ දවස පුරා මේ පින්කම් වල විකාශන දායකත්වය බාර අරගෙන තියෙන්නේ සම්පත් බැංකුවේ බෞද්ධ බැංකුවක් හැටියට බොහෝම ප්‍රචලිත සම්පත් බැංකුවේ බෞද්ධ සංගමේ සුදීමතුන් සුපින්නතුන්. එහි නිල මඩුල්ල අද දවසේ මේ ස්ථානයේ මේ වැඩසටහනටත් සම්බන්ධ වෙනවා. ඉතින් නිසා ඒ අයවත් ඉතාමත්ම හෘදයාංගමව සිහිපත් කරගෙන අපි ආරාධනා කර සිටිනවා බුදු පියාණන් වහන්සේට මල් වට්ටියත් ස්වාමින් වහන්සේලාට දැහැත් වට්ටියත් පිළිගන්වලා චිරාගත සම්ප්‍රදායනුකූලව මෙම උතුම් ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න එකතු වෙන්න කියලා සම්පත් බැංකුව බෞද්ධ සංගමේ සුපින්නතුන්ට සාදු සාදු සාදු. අපේ ස්තුතිය කඩවත ශාඛාවේ කළමනාකාර අපේ සුජීවරුවන් ප්‍රනාන්දු මැතිතුමා ඇතුළු ඒ නිලධාරීන් හැම දෙනාටම සුපින්වත්නි අපි සාකච්ඡාව ආරම්භ කරමු. අපේ හාමුදුරුවනේ දැන් බුදු පියාණන් වහන්සේ තමන්ගේ උපන් රටට වඩින්න කලින් උපන් ගමට යන්න කලින් තමයි අපේ රටට එන්නේ. ඊට පස්සෙත් දෙවතාවක් වඩිනවා. දෙවනි වතාවේ නාගදීපයට වැඩම කරනවා අපේ චූලෝදර මහෝදර මයිලනුවන් සහ බෑනනුවන් අතර යුද්ධය සංසිඳවන්න. එදා ලැබිච්ච ආරාධනයකින් නිවී සැනසෙල්ලේ අවුරුදු 8කට පස්සේ දෙවනි ලංකා ගමනේ සිද්ධ වෙන්නේ බුද්ධත්වයෙන් අවුරුදු 5කට පස්සේ. තුන්වෙනි ලංකා ගමනේ සිද්ධ වෙන්නේ අවුරුදු 8කට පස්සේ. ඒ වැඩම කරලා නම් කැලණිය ඊට පස්සේ මේ සෙසු ස්ථාන 14ටම උන්වහන්සේ වැඩම කරනවා. දීඝවාපිය, දිවා ගුහාව, අනුරාධපුරයේ ස්වර්ණමාලී සෑය ආදී විවිධ තැන්වලට වැඩම කරලා මුතියංගනය ආදී තැන්වලට වැඩම කරලා අවසානයේ කතරගම කිරිවෙහෙරේ ඉඳලා තමයි 500ක් ස්වාමින් වහන්සේලාත් එක්ක සමවත්සුවෙන් කල් ගෙවලා නැවත දඹදිවට වැඩම කරන්නේ. පළවෙනි වතාවේ මහියංගනයට පමණයි යුද්ධයක් සංසිඳවන්න. දෙවනි වතාවේ නාගදීපයට පමණයි ඒත් යුද්ධයක් සංසිඳවන්න. තුන්වෙනි වතාවේ ඇරයුමක් පිළි අරගෙන මණියක් හිත නාරජතුමාගේ කැලණිය ඇතුළු සෙසු ස්ථාන 14ට වැඩම කළා නැවත වඩිනවා. බුදු පියාණන් වහන්සේගේ පාපහසින් මේ බිම්කඩ සෝදවත් කරන්නට උන්වහන්සේ කල්පනා කරපු එක තමන්ගේ මව් රටට යන්නත් කලින් කොයි වගේ වැදගත් කියලාද ඔබ වහන්සේ හිතන්නේ අපේ ආඳුරනේ? වෙනද වගේම සුපුරුදු ආකාරයෙන් ධර්ම සාකච්ඡාවක් වුණත් මේ ආරම්භක නිර්මාතෘ අපවත් වී අදාළ අපේ දරණාගම කුසල ධම්මාභිධාන නායක හාමුදුරුවෝ වහන්සේට මුලින්ම පින් පවුරවනවා. ඒ වගේම වර්තමාන අධ්‍යක්ෂ දුරන්දර අපේ ළඟ වැඩ සිටින බොරලන්දේ වජිරඥාන හාමුදුරුවෝ වහන්සේ ඇතුළු බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ ඒ ඇතුළු හැම දෙනාටමත්
අද දවසේ මේ පින්කමේ අනුග්‍රහය දක්වන ඒ සම්පත් බැංකුවේ ඒ අය ඇතුළුව ලක්වැසි ලෝවැසි සෑම දෙනාටම ව්‍යවහාරික වශයෙන් ආරම්භක පොහොය දවසේ අපි තිබෙනා වූ වසංගත තත්ත්වයන්ගෙම සේරම දුරු වෙලා යහපතක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමින් මේ වැඩසටහන ආරම්භ කරන්න කැමතියි. අපි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මාස 9කින් තමයි ලංකාවට වැඩම කරන්න. දැන් සමහර වූවාට අවශ්‍ය කරුණු කාරණා අපේ සසික මහත්මාම සඳහන් කළා. ලංකාව ඊට කලින් ඕජදීප වරදීප ආදි කකුසඳ කෝණාගම ආදී ඒ බුදුහාමුදුරුවන්ගේ කාලේ ලංකාව හැඳින්වුවා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා බෝමැඩදීම මේ මුල් සතියේ ඒ බෝමැඩදී බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මම ඉදිරියේදී මින් පස්සේ මේ සසතියෙන් පස්සේ කාටද මගේ මුල්ම ධර්ම දේශනාව මේ සාරා සංකේය කල්පලක්ෂයක් මුළුල්ලේ මහන්සියල අවබෝධ කරගත්ත ධර්මය කාටද මම මුලින්ම කියලා දෙන්න ඕනේ. මුලින්ම බණ කියන්න ඕනේ කාටද කියලා උන්වහන්සේ සර්වඥතා ඥාණයෙන් බැලුවා. උන්වහන්සේ බැලුවා දැන් පස්වක මහණුන් නැහැ. පස්වක තවුසන් නෙමෙයි. මේ අලාර කාලාම උද්දකරාරාම ආදී අය නැහැ. මුල් ගුරුවරු. තවත් අය හොයාගෙන බලුවාම උන්වහන්සේ පෙනුණා උන්වහන්සේගේ ශාසනයේ පිහිටන ස්ථානය තමයි කොහෙද? ලංකාව. දැන් මෙතුමා සඳහන් කළා මහාවංශය ගැනත් මහාවංශයේ පළමු පරිච්ඡේදයේම 185 වෙනි ගාථාවේ ඉඳන් 197 දක්වාම තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනේ සම්බන්ධව. ගාථා මේ 19කින් විතර තියෙනවා. හරි ලස්සනයි විස්තර. දැන් බුද්ධත්වයට පත් වුණ වෙලාවෙම තමයි තීරණය කරන්නේ ඔය ලංකා ගමන තුනම සම්බන්ධව. උන්වහන්සේ ඒ වෙලාවෙම දකිනවා දැන් කවුද ලංකාවේ ඉන්නේ? මගේ පළවෙනි ධර්ම දේශනාව දේශනා කරන්න ලංකාව හොඳ නැද්ද? උන්වහන්සේ පෙනුණා ලංකාවේ වෙනකොට හිටපු යක්ෂ ගෝත්‍රික අය ඊයට මේ පළමු ධර්ම දේශනාව දේශනා කරන්න එම් ප්‍රතිඵල ලබා ගන්න සුදුසු අවස්ථාවක් නෙමෙයි. ඒකට තව කාලයක් උදා වෙනවා මාස 9කින්. අන්න ඉදාට මම වඩින්න ඕනෑ කියලා බුදුහාඳුරු ඒ බුදු අධිෂ්ඨානයට ආවේ බෝමැඩදීමයි. බෝධුණු වහන්සේ ළඟ සම්මා සම්බුද්ධත්වයට පත්වුණු වෙලාවේ බෝමැඩදීමයි ඒ අධිෂ්ඨානය ආවේ. උන්වහන්සේ කිඹුල්වත් නුවර එතෙන්ට වැටුන්නේ නැහැ, එකතු වුන්නේ නැහැ. දමදිව වෙන කොහෙවත් එකතු වුන්නේ නැහැ. ප්‍රත්‍යන්ත දේශයක් වශයෙන් බලපුවාම දැක්කේ කොහෙද? බුද්ධ ශාසනය පවතින එකම රට ලංකාව කාලයක්. අපිට කොච්චර සන්තෝෂද? ඒ වගේ රටක උපන්න අපිට. ඉතින් ලස්සන විස්තර එතන. පස්සේ අද වගේ දවසක බුදුරජාණන් වහන්සේ අනිත්‍ය දෙපළටම වැඩම කළේ උදේ කාලේ. දෙවෙනි වර නාගදේවයට වැඩම කළේ උදේ කාලේ. තුන්වෙනි වර කැලණියට වැඩම කළේ දවල් දාන වන්දනත් එක්කම උදේ කාලේ. හැබැයි මයංගනයට වැඩින්නේ කොහොමද? සායන්න සන්ධ්‍යා භාගයේ හැන්දෑවේ. දැන් මේ වෙනකොට අපට මහාවංශය සඳහන් කරනවා
යක්ෂ රාක්ෂ උරඟ නාග ඊට පස්සේ ගන්ධබ්බ කින්නරාදී ජීවත් වුණු පිරිස් ලංකාවේ සිව් හෙළයෝ කියලා කියනවනේ අපි යක්ෂ රාක්ෂ දේව නාග දැන් දේව සුමන දිව්‍යාතුළු දේව පිරිස් සිටියා යක්ෂ පිරිස් සිටියා රාක්ෂ පිරිස් සිටියා නාග පිරිසත් සිටියා මේ හතර පිරිස තමයි අපි කියන්නේ සිව් හෙළ ඒ සිව් හෙළයන්ගේ රට තමයි සිංහලයන්ගේ මේ දිබ්බ ලංකාව කියලා අපි සඳහන් කරන්නේ. මේ යක්කු කියලා කිව්වම අපරක පාර හිතනවා මහා නිකන් නරක නපුරු දිරු නැති පිරිසක් වගේ. හැබැයි මහා වංශය අපිට ඒක කියනකොට එහෙම හැංගෙන්නේ නැහැ. දැන් බුදුහාඳුරු දකින්නවා තව මාස 9කින් මේගොල්ලෝ සම්බන්ධ වෙන රැස්වීමක් නක්කත්ත මණ්ඩලයේ මේ නක්කත්ත මණ්ඩලයට සම්බන්ධ වෙන්නේ නගරයෙන් ආසන්නයේම තිබුණු එතුමා සඳහන් කරපු මහා වන උද්‍යානයට නගරයක් තිබුණා වෙනම දැන් මේ නගරේ නෙමෙයි නගරයට ආසන්නම තිබුණු මහා වනෝද්‍යානය බලන්නකො ඒ කාලෙත් අපේ මිනිස්සු එතකොට උයන් වතු වනෝද්‍යාන පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. ගස් කොළන් ඔච්චර බහුල කාලේ ලස්සන උයන් වතු. ඒ උයන ගැන කියන කොටත් මහාවංශ සඳහන් කරන්නේ කොහුලන්ගේ හඬ මොනරු ලස්සන වැලි අතුරපු පාරවල් අර විදුලි බුබුලු වලින් අපි දාන සැරසිලි වගේ මුතු වලින් සරසපු මුතු වැල් යක්කු කියපුවාම බලන්නකො යක්කු කරපු වැඩ. මෙහෙම ස්ථානයක් තමයි මහා වනෝද්‍යානය. ඉතින්ට තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කළේ. යොදුනක් පළල යුදුම් 3ක් දිග ඒ වනෝද්‍යානයේ තමයි මේ පිරිස එකතු වෙන්නේ. යක්ෂ පිරිස. තව ලස්සන විස්තර දෙනවා. ඒ කතාවේ තියෙන ඉදිරියට යක්ෂයෝ මේ මුලින්ම බුදුහාඳුරෝ දැකලා බය වෙනවනේ. ඒගොල්ලෝ අහන්නේ යක්කෝවා යක්ක මහාමත්තෝවා. මේ ආපු කෙනා යක්ෂයෙක්ද? පස්සේ යන මහානුභාව සම්පන්නයෙක්ද? එහෙම නැත්නම් යක්ෂ මහා මාත්‍යවරයෙක්ද? යක්කෝ අතර මහා මාත්‍යවරු ඉඳලා තියෙනවා ඒකයි. දන්නේ? නාගෝවා නාග මහාමත්තෝවා. නාග ගෝත්‍රිකුත් හිටියනේ. ඒකෙත් අර වගේම දිගට එනවා පිළිවෙල නාගයෙක්ද නාග කෙනෙක්ද? මහානුභාව සම්පන්න නාගයෙක්ද? ඔහොම කියන කියලා අවශ්‍ය කරන එහෙනම් නාග අමාත්‍යවරයෙක්ද මේ? ලංකාවේ හිටපු යක්ෂ නාග එයා අතර ඒ කාලේ ඇමතිවරු ඉන්න ඇති. ඒ කියන්නේ හොඳ තත්වයක් නේ. බුදුහාඳුරන් පස්සේ සිනා වෙනවා ඒකනේ. ඒගොල්ලෝ කියන බුදුහාඳුරෝ කියන දේ අහන්න නැත්නම් අර අවසානයේදී දමන වුණාට පස්සේ කියනවා බුදුහාඳුරෝ කියන දේ අහන්න නැත්නම් අපි මේ යක්ෂ සමාගමන කට්ටිය ගෙන්නන්නේ නැහැ. අපි ආවාහ විවාහ වලට ඉඩක් දෙන්නේ නැහැ. දැන් මං කියනවා නෙමෙයි තියෙන්නේ කොහෙද? මහාවංශේ. ආවාහ විවාහ වලට ඉඩක් දෙන්නේ නැහැ. ඉතින් බලන්නකෝ ඒ චරිත්‍ර කොතරම් දිනුවල තිබිලා තියෙනවද? අපි හවුදුරනේ වර්ග પરම්පරාවට පිට සහයට ගන්නට බෑ කියලා අපේ ලංකාවේ ඔය කාලාන්තර තිස්සේ එන්නේ වර්ග සභා වගේ දේවල් ඒ නිසා වෙන්න ඇති. වහන්සේ තා රසවත් ප්‍රවේශයක් අපට අරන් දුන්නා. මම කැමති වජිරහාමුදුරුවෝ ළඟට යන්න අපේ නායක හඳුරන්නේ මේ ඊට පස්සේ කාලෙකදී මිහිඳු මහරහතන් වහන්සේ වඩින්නේ. ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කිරීමට හොඳ පසුබිමක් තමයි බුදු පියාණන් වහන්සේ වැඩම වීම. දැන් අපි අහලා තියෙනවානේ පස්වග මහණුන් අතරේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අර බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරයා හැටියට ඉපදිලා නම් තබන දවසේ එහාට මෙහාට දෝලණය වෙන උත්තර දුන්නු ප්‍රධාන 8 දෙනාගේ රාම ධජ ලක්කන මන්ති ආදී වශයෙන් වූ නැකත්කරුවන්ගේ
7 දෙනෙක් කියනවා එක්ක බුදු වෙනවා එක්ක මේ සක්විති රජ වෙනවයි කියලා. එක්කෙනෙක් කියනවා නෑ මෙයා බුදු වෙනවමයි කියලා. ඒ තමයි කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කොණ්ඩඤ්ඤ තවුසා හැටියට නැත්නම් කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණය හැටියට. එතකොට ඔහු කොහොමද දැනගත්තේ කියන එකට ඉතිහාසයේ කියන දේ තමයි ඊට අවුරුදු දහස් ගානකට කලින් ඍෂිවරයෙක් මේ මහා කාල ഘോഷාවක් කරගෙන ගිහින් තියෙනවා මේ මතු කාලෙක බුදුහාමුදුරු කියලා මහා පුරුෂයෙක් බිහි වෙනවා මේ පොළොවේ කියලා. ඒතර ඒ අනුසාරයෙන් තමයි අර කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා එක ඇඟිල්ලක් උස්සලා නෑ බුදු වෙනවමයි කියලා ඔහු තව 4 දෙනෙක් එක්ක ගිහිල්ලා මේ මහබිනික්මන් කරාට පස්සේ වන වැදුනහම උදව් උපකාර කරන්න උවටන් කරන්න වනාන්තරේ රැඳිලා ඉන්නේ. ඒ වගේ මට හිතෙනවා හාමුදුරනේ බුදුහාමුදුරුව වැඩම කරලා පසුබිම හදලා මෙහෙම දහමක් තියෙනවා සිවුරු වඳින පිරිසක් ඉන්නවා කියලා ගිය එක මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමයට බොහොම පහසුවක් වෙන්න ඇති කියලා නිකන් පසුබිම හදලා ගියා වගේ. ඔබ වහන්සේ මොකද හිතන්නේ ගැන? අපේ පූජනීය නායක හාමුදුරන් වහන්සේගෙන් අවසරයි. නායක හාමුදුරුවොත් මතක් කළා එවකට ලංකාවේ තිබුණු පසුබිම. ඒ කියන්නේ විවිධ ගෝත්‍රිකයන් වාසය කරපු බවට. ඉතින් අපි කැමති නෑ දැන් අවස්ථා දෙකකදී අපි සාමාන්‍යයෙන් කියන්නේ අපේ ජන කොටස් අතර එක්තරා විදිහක මේ අසමගයක් තිබුණා කියලා කියන්නේ ආරවුලක් තිබුණා කියලානේ කියන්නේ. අපි ඒකට කැමති නෑ නේද? ඒ කියන්නේ ආරවුලක් සංසිඳවන්න ඒ තරම්ම මානසිකත්වය දුර්වලයද ලංකාවේ හිටියේ කියලා කියන එක කාරණේ කියන්න අපි කැමති නෑ. නමුත් එක පැත්තකින් මහාවංශයේ සඳහන් වන ආකාරයට නායක හඳුරු මතක් කළා වගේ අර කෙත් වතු උයන් නේද? ඖෂධ උයන් වන උද්‍යාන ශාස්ත්‍රීය රාජ්‍යයක්නේ. ඒ වගේ ශාස්ත්‍රීය රාජ්‍යයක් තිබියදී අපිට කියන්න පුළුවන් කමක් නැහැ අර වගේ ලොකු ආරවුලක් ගැටුම්කාරී තත්ත්වයක් ලංකාව තුල තිබුණයි කියලා. ඒ කියන්නේ ඒ ලංකාවේ වාසය කරපු ගෝත්‍රිකයන් අතර. ඉතින් කොහොමුණත් වර්තමානයේ වගේ පුංචි දේශපාලනික වශයෙන් වගේ පුංචි ප්‍රශ්න තියෙන්නේ නැති නේද? ඉතින් ඒ නිසා මේ ඒ වගේ ගැටුම්කාරී තත්ත්වයක් උඩ තමයි භාග්‍යවතුන් වහන්සේ තුන් වතාවක්ම ලංකාවට වැඩම කළේ. ඉතින් ඒ වගේ අර තවත් පැත්තකින් ශාසක මහත්මයා මතක් කළා ලංකාවෙන් ගිය තරුණයෙක් තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍යෙක් බවට පත් වුණේ. සරබු මහරහතන් වහන්සේ නේද? එහෙමයි. එතකොට ඒ ගෝල ශිෂ්‍ය පරම්පරාවෙන් පැවතගෙන එන්නේ. ඉතින් එතකොට එවැනි බොහෝම බුද්ධිමත් ධර්මය අවබෝධ කරගන්න තරම් මහා ඥානයක් තිබුණු අය තමයි එතකොට ලංකාවේ වාසය කරලා තියෙන්නේ. ඉතින් එක පැත්තකින් ඒ බුද්ධිමය ඥානවන්ත බුද්ධිමත් පිරිසක් එතකොට ලංකාවේ වාසය කරලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩම කරවීමෙන් සමන් දිව්‍ය රාජ්‍යයා සෝවාන් භාවයට පත් වුණා වගේම විශාල පිරිසක් මාර්ගඵල වලට පත් වෙලා බොහෝම ඇත්තම ධර්මද්වීපයක් බවට පත් වෙලා තිබුණු කාලවකවානුක තමයි ඊළඟට ක්‍රමක්‍රමයෙන් බුදු ශාසනයේ අර උපසම්පදාව ගිලිහිලා ඒ ආකාරයෙන් යම්කිසි ශාසනික වශයෙන් පරිහානියකට පත් වෙලා තිබුණේ. ඉතින් ඒ වගේ තත්වයක් යටතේ තමයි දේවානම්පියතිස්ස මහ රජතුමාගේ ඒ විදිහට ආරාධනාවෙන් නේද ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරන්නේ. ඉතින් අර බුදුරජාණන් වහන්සේ වැඩම කරවීමෙන් ඉතින් පළවෙනි වර්ෂය එහෙම නැත්නම් මාස 9කට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ. ඉතින් ඒ විදිහට වැඩම කරලා බොහෝම බුද්ධිමත් පිරිසක් බවට පත් වෙලා බුද්ධිමත් පිරිසක් ඥානවන්තයින් බවට පත් වුණා පළවෙනි කාලවකවානුව තුළ මේ ලංකාවේ වාසය කරපු ජනතාව. ඉතින් ඒ වගේ ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරවීමෙන්
ඒ වගේම ඊළඟට නගනීය වුණු සංගමිත්තාව ඒ විදිහට ලංකාවට වැඩම කරවීමෙන් භික්ෂු ශාසනයත් භික්ෂුණී ශාසනයත් ආරම්භ කළා. ඉතින් ඒ ශාසනය තමයි මේ තාක් දුරට ලංකාවේ මේ ආකාරයෙන් පවතින්නේ. ඉතින් තවත් පැත්තකින් විහෙර විහාර නිර්මාණය කරලා ඒ වගේම විශේෂයෙන්ම දුටුගැමුණු මහරජතුමා වගේ අය විහෙර විහාර නිර්මාණය කරලා විශේෂයෙන්ම සම්මා සම්බුදු ශාසනයේ චිරස්ථිතිය එහෙම නැත්නම් සම්මා සම්බුදු ශාසනයේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් විශාල මෙහෙවරක් අපේ මුතුන් මිත්තන් විසින් සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් අර ඒ සහසම්බන්ධතාවයේ ඊටාම් වැදගත් බුදුරජාණන් වහන්සේ වැඩම කරවීම සහ ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරවීම. හොඳයි. අපේ හඳුරු කිව්වත් වගේ බුදු පියාණන් වහන්සේගේ පිරිනිවන් පාන දවසේ තමයි ලාටරට සිංහපුරේ ඉඳලා පිටුවහල් කරපු විජය කුමාරයා සුප්පාරක භාරුකච්ච කියන නැවුතටවල වලට සේන්දු වෙලා අවසානයේ තඹපන්නියට පැමිණෙන්නේ හරියටම බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පාන දවසේ. විජය රජුරවන්ට කුවේණිය හමු වෙලා ජීවහත්ත සහ දිසාලා දෙදෙනා හම්බ වෙලා ඊට පස්සේ මෞරි මංගල්‍ය සඳහා විජායි කියලා කුමරියක් දඹදිවේ ඉඳලා ගෙන්වා ගන්නවා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් රාජාවලියේ පඬුවස්දේව් රජු රජ වෙනවා. බද්දකච්චායනා කුමරිය මං හිතන්නේ බුදු පියාණන් වහන්සේට ඥාතිත්වයක් තියෙනවා නේද අපේ හඳුරන්නේ. ඔව් අමිතෝදන මේ රජතුමාගේ කියන්නේ සුද්ධෝදන රජතුමාගේ සහෝදරයාගේ මේ දියණිය. එතකොට බද්දකච්චායනා කුමරිය කුමාරවරු 10 දෙනෙක් දායාද කරලා නැත්නම් 10 දෙනෙකුට ජීවය දීලා අවසාන කුමරිය තමයි නැත්නම් අවසාන දූ කුමරිය තමයි චිත්‍රා කුමරිය. ඒතකොට චිත්‍රා කුමරිය යම් විදියකින් ගැබ් ගත්තොත් ඒ උපදින දරුවා අර මාමල 10 දෙනා මරලා රජනය කියලා නිමිත්ත පාඨකව කිව්වට පස්සේ ඇයව එක්ටම් කුල්නක සංගවලා තිබ්බත් දීඝගාමිනී කුමාරයාත් එක්ක සබැඳි වෙන චිත්‍රාවට පණ්ඩුකාභය කියලා පුතෙක් උපදිනවා. ඒ තමයි ලංකාවේ පළවෙනි දේශජ රජුරෝ. පණ්ඩුකාභය රජුරෝ අවුරුදු 70ක් ලංකාවේ එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම කාලයක් රජකම් කරන්නේ පණ්ඩුකාභය රජතුමා. කුමාරයා කාලේ පුංචි කාලේ රජ වෙන නිසා ලොකු කාලයක් වැඩ ඉන්නවා මේ රට පාලනය කරනවා. ඔහුගේ පුතා තමයි මුටසීව. මුටසීව අවුරුදු 60ක් රජකම් කරනවා. ඔහුගේ පුතා තමයි දේවානම් පියතිස්ස රජතුමා. එතකොට ඒ කාලේ තමයි මේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරන්නේ. බලන්න කොච්චර අසිරිමත් සම්බන්ධයක්ද මේකේ තියෙන්නේ කියලා. බුදුහාමුදුරන්ගේ ඥාතිත්වයක් තියෙන සිද්ධාර්ථ කුමාරයාගේ ඥාතිත්වයක් තියෙන සහෝදරියක් පඬුවස්දේව් රජුට දාව චිත්‍රාව බිහි කරනවා. ඒ චිත්‍රාවගේ පුතා පණ්ඩුකාභයගේ පුතා මුටසීවගේ පුතා දේවානම්පියතිස්ස. මේ ඥාතියෙක් බලන්න එනවා වගේ තමයි මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරන්නේ. අපේ හමුදුරනේ ඔබ වහන්සේ මේ ගම් ගැන කතා කියන්න ප්‍රකටයි. බොහොම ලස්සන කතා කියන. ඔබ වහන්සේගේ ගමේ නමත් වැලමිටියාව. වැලමිටියාව කියද්දි ඔබ වහන්සේ ලංකාවේ ගම්වල නම් හැදිච්ච හැටිලා රසවත් අපිට ওই තායිලන්තේ සංචාරවලදී හිම අනේ ළඟදී අපි අතරින් වෙන් වුණු වියෝ වුණු අවුරුදු 98ක් ආයු වින්දනය කරලා අවුරුදු 71ක මාධ්‍ය ජීවිතයක් තුල අපි වගේ මාධ්‍යවේදීන් පොහොනි කරන්න ශක්තියක් වෙච්ච කලාකීර්ති රෝහණ ප්‍රදීප සාහිත්‍ය රත්න ආචාර්ය එඩ්වින් ආර්යදාස ශූරීන් එක්ක මට මතකයි අපේ ආමුදුරුවෝ ජැක්සන් ඇන්තනි ශූරීන් ඇතුළු පිරිස අපි යනකොට ওই රස කතා කිය ගියා. කුසල් ධම්ම ආමුදුරුවෝ කියනවා සිලතන ආමුදුරුවෝ කියන්නකෝ අර කතාව කියලා. අපේ ආමුදුරුවෝ ලස්සන කතා පෙළක් කියනවා. ජැක්සන් ඇන්තනි මහත්මයාත් මෙහෙම කරගෙන බලන් ඉන්නවා. එඩ්වින් ආර්යදාස ශූරීන් අපේ හාමුදුරුවෝ නවත්තපු තැනින් පටන් ගන්නවා. ඒ විතරක් කිය හාමුදුරුවනේ කියලා පටන් ගන්නවා. මට මතකයි. එතුමාටත් අපි පින් දෙන ගමන් නිවන් සුව ප්‍රාර්ථනා කරන ගමන් ඔබ වහන්සේගෙන් අහන්න කැමතියි මේ සොළොස් මස්ථාන කොච්චර වැදගත්ද අපිට අපේ හාමුදුරුවනේ. දැන් මේ ඔබතුමා මේ එඩ්වින් ආර්යදාස මහත්මයා ගැන මතක් කරපු හින්දා වචනයක් හරි මතක් කියන්න බෑ. අප ලොකු සාන්තුවරයෙක් ඇවිදින පුස්තකාලයක් ගාලේ වුණු වටුනේ උපත ලබලා එතුමා විශාල සේවයක් හැම පැත්තකින්ම ලංකාවේ ජන සංවේදන හා මාධ්‍ය ඒ විශ්ව ලංකාවේ ඇති කළ එතුමා. ඒ වගේම පරිසර අධිකාරියේ ප්‍රථම අධ්‍යක්ෂක දුරන්දරයට පත් වුණ එතුමා.
ඒ වගේම ආතර් සී ක්ලාක් මැතිතුමාගේ ප්‍රධාන උපදේශක තනතුරු දැරුවේ එඩ්වින් ආරදාස මැතිතුමා. සිලුමින ඩේල් නිවස් ඒ වගේම නවයුගයේ වගේ ඒ පත්‍ර වලට විශාල කතෘ මණ්ඩලෙ හිටියා, ප්‍රධාන කතෘ වෙලා හිටියා. ආගමික වශයෙන් විශාල ශ්‍රද්ධා සම්පන්න කෙනෙක්. මේ ආයතනයේත් උපදේශකවරයෙක්. එහෙමයි. අදටත් ඒ සංග්‍රහය තියෙනවා. ඒ එඩ්වින් ආරදාස මැතිතුමා. ඊට පස්සේ එතුමා විශාල සේවයක් කළා. භාෂාවට, ජාතියට අලුත් වචනනේ. දැන් අපි නිතරම භාවිතා කරන අන්තර්ජාලය කියන වචනේ, ඉන්ටර්නෙට් කියන වචනයට අන්තර්ජාලය කියලා සිංහල වචනය අපට හඳුන්වා දුන්නේ කවුද? එඩ්වින් ආරදාස මැතිතුමා. සජීවීකරණය කියන වචනය අපට හඳුන්වා දුන්නේ එතුමා. ඒ වගේම මාධ්‍ය රූපය ආදී වචන සිංහල අලුත් වචන එතුමා හඳුන්වා දුන්නා. දැන් අර වගේ මේ සඳහන් කරපුවාම ඊටාම මේ ආයතනයටත් විශාල ගෞරවයක් තිබුණු එතුමාගේ පාඩුවට මම හිතනවා අපේ බෞද්ධ මාධ්‍ය ජාලයට අපි සමග මේ වගේ වාඩි වෙලා විවිධ වැඩසටහන් වල නිහතමානී එතුමාට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. දැන් මෙතුමා සඳහන් කළේ මේ සොරසුමස්ථාන ගැන. දැන් පළමු වර උන්වහන්සේ වැඩම කරලා මුලින්ම අපි අහලා තියෙනවා තපස්සු වල්ලෝක දෙන්නට ඔයගෙම කේශ ධාතු දුන්නා. අපි කියන්නේ ඒ කේශ ධාතු තැන්පත් කළේ කොහෙද? ලංකාවේ. බුරුමේ කියනවා සේදුගොන් චෛත්‍යය කියලා. අපි කියන්නේ තිරියායි හිරිගඩු සෑය තමයි ඒ තපස්සු වල්ලෝක දෙන්නා තැන්පත් කළ බුද්ධ කාල ජීවමාන අවධියේම කරපු ඒ චෛත්‍යය. අපි ඒකේ නම් සේදුගොන් පැත්තට දීලා අපි අයින් කළා කියමුකෝ. එහෙමනම් ඊළඟට අපිට තියෙන ආවව බුදුහාඳුරෝ ඊළඟට ඉස්සල්ලාම වැඩම කරපු පළමු ගමනේදී. අනේ හරි ලස්සනද බඩේවද මදි කාලේ කියන්න. බුදුහාඳුරෝ තමන්ගේ දකුණතින් කෙස් ටික අල්ලලා මේම අරන් බලපුවාම මහාවංශයේ තියෙනවා හරියට මෙනේරි මල් වගේ, හන මල් වගේ, ඊට පස්සේ බඹර පියාපත් වගේ, දිය බෙරළිය මල් වගේ. පස්සේ මොන පාටද? නිල් පාට, තද නිල් පාට. කලාකරුවාට මේ කළු පාට නෑනේ. කෙස් ගැන කියන්නේ නිල්වන් කේශ කලාපේ. මුගලන් හාමුදුරුවෝ අපි අඳින්නේ කළු හින්දා නිල් පාට. ඉතින් ඊටාම අර වගේ ලස්සන මිටක් තමයි දෙන්නේ. බාරගන්නේ රත්තරන් මෙහෙම ඇකි. රත්තරන් තිබිලා තියෙනවා. දැන් අපි හාමුදුරුවෝ කළේ දිනු සමාජයක් ගැන. රත්තරන් කරඬුවකින් රත්තරන් ආසනයක තැන්පත් කරන්න. මැණික් තිබිලා තියෙනවා. ඊට පස්සේ ආපහු මුලින්ම දෙවි කෙනෙකු අපි මෙතුමා සඳහන් කළා දෙවි කෙනෙකු සුමන සමන් දෙවියෝ රියන් 7කට හදනවා. රියනක් කියන්නේ අඩි කමාරක් නම් අඩි 10මාරක් විතර. සර්බු රහතන් වහන්සේ රහත් ලෝකේ පළමු වරට රහතන් වහන්සේ නමක් හදපු චෛත්‍යයත් මේකමයි. දෙවි කෙනෙක් හදපු චෛත්‍ය වගේ. රියන් 12ක්. අඩි නම් එතකොට මේ 18ක් විතර. ඊට පස්සේ හදන්නේ චූලාභය රජුරෝ. මයංගන චෛත්‍ය ඊළඟට ආපහු විශාල කරන්න කවුද? චූලාභය රජුරෝ. රියන් 30යි. අඩි 45ක් විතර. ඊට පස්සේ අඩි රියන් 80ක් උසට හදන්නේ කවුද? දුටුගැමුණු මහරජතුමා. අඩි 120ක් විතර. මයංගනේ මහී අංගනේ අපි කියන බින් තැන්නනේ. මහී කියන්නේ මහ පොළොව. අංගනය කියන්නේ මිදුළුනේ. මහ පොළොවේ මිදුළු වගේ තමයි. බිමේ තැන්න තමයි බින් තැන්න. සමතලා ඒ බින් තැන්නේ ඒ හදපු චෛත්‍යය මෙතුමා සඳහන් කළානේ ওই තායිලන්තයේ ගිය ගමනක් ගැන. අයෝධ්‍යාවල තායිලන්තයේ තියෙන කියන අයෝධ්‍යාව කියන්නේ ලංකාවේ අනුරාධපුරේ වගේ පැරණි නගරය. ඒ පැරණි තායිලන්තයේ තියෙන චෛත්‍ය ගත්තාම
චෛත්‍යය හැම එකම හදලා තියෙන්නේ මොන චෛත්‍ය වගේද? මයංගන චෛත්‍ය වගේ. මයංගන චෛත්‍යයේ ආකෘතියට දානු තමයි ඒ චෛත්‍ය සේරම හදලා අපට ලොකු ගෞරවයක්. තායිලන්තයේ තංගො ලියලා තියෙනවා මේක හදන්න ආකෘතිය සලස්ව ගත්තේ කොහෙන්ද? ලංකාවේ මයංගන චෛත්‍යය. මයංගනෙන් පස්සේ චෝලෝදුර මහදුර ආවා නාගදීපයට. එතනටත් ආපහු මෙනුත් ගියා. මණියක්කිත නාගරාජයා කැලණියේ. ඊට පස්සේ ආපහු අපි දන්නවා දැන් හාමුදුරුවෝ සඳහන් කළා බුදුහාමුදුරුවෝ වඩින්න කලින්. ඒ බුදුහාමුදුරුවෝ මිහිඳු හාමුදුරුවෝ වඩින්න කලින් ලංකාවේ තුල දැන් චෛත්‍ය හැදිලා තිබුණා. හාමුදුරුවෝ ගැන දන්නෝ. කැලණියට විතරක් කීනමක් කරියද? 500 නමන්නේ. මණියක්කිත නාගරාජයා ඇතුළු පිරිස බුදුහාමුදුරුවෝ ඇතුළු 500ට දානයක් දුන්නා. නිකන් හිතන්නකෝ 500 නමකට අද දන් දෙන්න කියපුවාම මොන වෙහසක්ද? මොන ඉඩකඩක් ඕනද? කොච්චර කැම්පිම ඕනද? කොච්චර පිළිවෙල පිරිසක් ඕනද? මණියක්කිත නාගරාජයාත් එහෙම තමයි කළේ. මේගොල්ලෝ නොදන්නවා නෙමෙයි මේ ආවේ. නැත්නම් 500 දවල් එනකොට 500 නමකට දාන හදලා තියන්නේ බෑ. මණියක්කිත නාගරාජයා ඒ වෙලාවේ හදලා දුන්නා නෙමෙයිනේ. මේ වෙනකොට විශාල පිරිසක් මේ 500 බුදුහාමුදුරන් වහන්සේ ඇතුළු 500 පිරිසක් සම්බන්ධ වෙනවා කියලා දැනගෙන හිටියා. අපි හාමුදුරු සඳහන් කරු වැඩිද මිහිඳු හාමුදුරු වඩින්න කලගෙනකොට හාමුදුරු දැකලා තිබුණා. බුදුහාමුදුරු වැඩලා තිබුණා. ඊට පස්සේ ඒ තාක් වල කැලණි චෛත්‍යයත් ඇදුවා. මයංගන චෛත්‍යයත් ඇදුවා. ලංකාවේ විශාල ප්‍රදේශයකට වැඩම කළානේ. මිහින්තලේ හැරුණ විට අර පැත්තෙන් ගත්තාම ලංකාවේ උසම සමනල කන්දර මිහින්තලේ මේ සමනල ශ්‍රීපතවල ආසනාවකේ නම ඉතින් තවම අර ඉංග්‍රීසි නම එහෙමම තමයි. ඇඩම් ස්පීක්. ඔව්. ඒක වැරදි මේක. අදලත් අපේ පාසල පොතක පවා ඒ නම වෙනස් කරලා නැහැ. ඒ තාපේ දේවා කියන ගියොත්. මතක් වෙනවා. ඉතින් සොරසමස්ථාන අපි දන්නවා කාටක් පාඩන්නේ මයංගනන් නාගදීපං කල්යාණම් පදලාචලං දිවාගුවන් දීවාපි. ඊට පස්සේ දිවාගුහාව. ඊට පස්සේ දීගවාපිය. ඔය කැලණියත් එක්ක බොහෝම සම්බන්ධකම් තිබුණු දීගවාපිය අපේ අනුරාධපුරයේ ඒ ස්ථානවලට කලින් දුර්ගම මහරජතුමා සද්ධාතිස්ස මහරජතුමා තා රජුරු විශාල පිරිසක් මේ නැගෙනහිර දීගවාපිය මුල් කරගෙන බුද්ධ කාලෙත් එහෙම තමයි බුදුහාමුදුරුවෝ වැඩම කළා. ඒක දීගවාපිය නැවත ප්‍රතිසංස්කරණය කිරීම වක්කීමේදී බෞද්ධ මාධ්‍ය ජාලයේ විශාල සේවයක් කරනවා දැනට. කෙරෙන්න ඕන දෙයක්. එහෙනම් අපේ දැන් මිරිසවැටිය ආදී නැවත ප්‍රතිසංස්කරණය කළා වගේම රුවන්වැලිසෑය ප්‍රතිසංස්කරණය කළා. අභයගිරිය ජේතවන ප්‍රතිසංස්කරණය කළා. කාගවත් වැඩි පැහැදිලා තිබුණේ නැහැ. කාටද දීගවාපියට. බෞද්ධයෝ අඩු ඒ වගේ ප්‍රදේශයක දීගවාපිය නැවත ප්‍රතිසංස්කරණය කිරීම විශාල වක්කීමක් ඒ බෞද්ධ මාධ්‍ය ජාලය විසින් දරන නිසා අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අපේ බොල්ලන්දේ වජිරඥාන හාමුදුරුවෝ ඇතුළු කොට ඇති කාර්ය මණ්ඩලය. එහෙමයි අපේ හමුදුරනේ අවුරුදු 3කින් මේ ගඩොල් ගොඩක්සේ පෙනෙන දීගවාපිය සුදු සුදුවත් වර්ණයෙන් ධවල වර්ණයෙන් බැබලෙන මහා සෑයක් බවට පත්වෙනව නොඅනුමානයි. එහි බර කරට අරගෙන තිබෙන්නේ ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය එක්ව සැදුණු ආරක්ෂක අමාත්‍යාංශයේ එහි ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමා තමයි ඒ කමිටුවේ සභාපති දරන්නේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමා ඇතුළු හැමදෙනාම ලහි ලහියේ වැඩ කරගෙන යනවා. අපේ වජිර හාමුදුරුවෝ සම්බුදු විහාරස්ථානයේ දායකත්වයේ රුපියල් ලක්ෂ 50ක් මිලියන 5ක මුදලක් ඒ සඳහා පළමුවෙන් සංකේතවත් කිරීමකට ලබා දුන්නා. තවත් මුදල් ලබා දෙනවා. ඒත් එකම ඔබ දකිනවා අපේ නාලිකාව හරහා ලොකු පුළුල් ප්‍රචාරයක් මේ සඳහා ලබා දෙනවා. මොකද රජයේ මුදල් සතයක්වත් වැය කරන්නේ නැතුව සැදැහැති සාදු ජනයාගේ දායකත්වයෙන් තමයි මේ උතුම් සෑරදුන් වහන්සේ නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. පහුගිය මාර්තු මාසයේ 2000
20 වසරේ නෙවෙයි 20 වසරේ නේද අපේ හඳුරු පැවතිච්ච මහා පිංකමේ කුසල ධම්ම හඳුරන්ගේ දෙවර්ෂ පූර්ණ පිංකමේදී තමයි අපේ හඳුරු අදිෂ්ඨාන කරගත්තේ එදා තමයි වැඩිම පිරිසක් දීඝවාපීට පැමිණියේ ලක්ෂ 5ක් සෙනඟ පැමිණියා. ඉතින් එදා තමයි වජිර හඳුරු අදිෂ්ඨාන කරගත්තේ අපේ මහාවය සෝබිත ස්වාමින් වහන්සේත් එක්ක එකතු වෙලා මේ සෑය යලි ගොඩනගන්නට. මං හිතන්නේ ලංකාවේ පහළ වෙච්ච නැත්තම් මෑත ඉතිහාසයේ පාලනය බාරගත්තු රාජ්‍ය නායකයන්ගෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය හැර සෙසු රාජ්‍ය නායකයෝ හැමදෙනාම වගේ මුල්ගල් තියලා තියෙනවා. නමුත් මේ කටයුත්ත ඉදිරියට ගිහිල්ලා නැහැ හඳුනන එක දෛවෝපගත සිද්ධියක්. ඒ නිසා මේ කටයුත්තට මුලපිරුවා විතරයි සෑරදුන් වහන්සේගෙන් රත්තරන් තලියක නැත්තම් රත්තරන් කරඬුවක තැන්පත් කරපු සර්වජ්‍ය ධාතුන් වහන්සේලා මතු වුණා. නුදුරු අනාගතයේ දවසක ඒ ධාතුන් වහන්සේලා වන්දනාමාන කිරීමේ හැකියාවත් ඔබට ලැබෙන බවත් පසක් කරගෙන මා අපේ වජිර හමුදුරන් පැත්තට හැරෙනවා. අපේ හමුදුරනේ දැන් බුදු පියාණන් වහන්සේගේ ගැටුම් निराකරණය කිරීමේ පිළිවෙත සර්වකාලීනයිනේ. ඇවිල්ලා බැනලා කෑමොර දීලා දෙපැත්තට කරනවා නෙවෙයි. කරුණු පහදලා දීලා ඉස්සල්ලා තමන් කෙරෙහි ගෞරවය උපද්දවලා තමන්ට අවනත කරගෙන මේ යුද්ධේ ආදීනව කියා දෙනවා. අර මිනි පළකකට නැත්තම් මැණික් පුටුවකට රණ්ඩු කරපු මයිලනුවන්ටයි බෑනනුවන්ටයි පැහැදිලි කරලා දෙනවා මේ පුටුවකට රණ්ඩු වෙන්නේ මොකටද කියලා. නිස්සාරත්වය ගැටුමේ තිබෙනා වූ ආදීනව කියලා දෙනවා. මේක කොයිතරම් සර්වකාලීනද හමුදුරනේ අදටත් වළංගුයි නේද මේ කාරණේ? දැන් ඇත්තටම මහියංගණයට වැඩම කරපු වෙලාවෙත් යමා මහ ප්‍රාතිහාර්ය පහනවනේ. එහෙයි. නේද? එතකොට සාමාන්‍ය කෙනෙක් යම්කිසි විශ්මිත දෙයක් කලහම ලොකු පැහැදීමක් ඇති කර ගන්නවනේ. එහෙමයි. දැන් වර්තමානයේ වුණත් එහෙමයි. මොන හරි මේ යම්කිසි පැහැදීමක් ඇති කර ගන්න ඕන මොන හරි මැජික් එකක් පෙන්වනවා නේ. ප්‍රාතිහාර්යයක් පාන්න ඕනේ. මැජික් එකක් පෙන්වනවානේ. අන්න ඒ වගේ දෙයක් ඉතින්. ඉතින් ඒක මේ ඒ නිසා බුදුරජාණන් දේශනා කළ ඒ ප්‍රාතිහාර්ය පාන එක යමා මහා ප්‍රාතිහාර්ය වගේ ඒ විදිහට තවත් කෙනෙකුට පාන්න පුළුවන් කමක් නැහනේ. එහෙමයි. කොහොම වුණත් අර ඒක විඥාවකට අයිති වෙන නිසා ඒ තුලින් පහදා ගැනීමට දිගටම කටයුතු කළ නොකළ යුතුයි කියලා බුදුරජාණන් දේශනා කළා. ඒක පැත්තකින්. ඒ වගේ තමයි ඒ වගේ ප්‍රාතිහාර්යයක් පාලා මේ වගේ විශ්මිත දේවල් කරන්න පුළුවන්ද කියලා පුළුවන් උත්තමයන් වහන්සේලාත් මේ ලෝකේ ඉන්නවද කියලා පැහැදුනාට පස්සේ තමයි ඊළඟ ධර්ම කාරණා ටික කියලා දෙන්නේ. ඉතින් මේ ධර්ම කාරණා අතරින් කෙනෙකුගේ අර ගැටුම්කාරී తත්වය නැති කර ගැනීම සඳහා විශේෂයෙන්ම අන්‍යෝන්‍ය සහයෝගයේ සමගිය සමාදානින් කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මෛත්‍රිය, කරුණාව, දයාව, අනුකම්පාව කියලා කියන ඒ ගුණාංග දියුණු කළ යුතුයි කියලා දේශනා කළේ. ඉතින් එක පැත්තකින් බුදුරජාණන් වහන්සේ යම්කිසි භාවනාවක් එහෙම නැත්නම් කමඨහනක් දුන්නට පස්සේ ඒකේ ආනිසංස ගැන කියනවනේ. දැන් අපි ගත්තොත් එහෙම සක්මනේ පවා ආනිසංස නේ චංකමන ආනිසංස තියෙනවා. ඒ වගේ යම් කිසි දෙයක් කළාම එයින් ලැබෙන ප්‍රතිඵලය ආනිසංසය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේ අපි දන්නවා මිහිඳු මහරහතන් වහන්සේත් ලංකාවට වැඩම කරාට පස්සේ අර අපාය පිළිබඳව නේද දිව්‍ය ලෝකයේ පිළිබඳව විශේෂයෙන් මේ ජනතාව අවබෝධයට පත් කරලා ඒ විදිහට අවබෝධය ඇති කළා. ඉතින් ඒ නිසා මේ ධර්මයේ තුල සඳහන් වෙනවා ඊටාම වැදගත්ම කාරණය තමයි ධර්මයේ තුල සඳහන් වෙන්නේ දුක නැති කර ගැනීම සඳහා. දුක නැති කිරීමටනේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේ හැම කටයුත්තක්ම අපි ගත්තොත් එහෙම දැන් අර මේ අය ඇති කරගත්ත ගැටුම්කාරී තත්වයක් හැම දෙයකටම මුල් වෙන්නේ නිත්‍ය සංඥා මුල් කරගෙනනේ නේද? හැම දෙයක්ම නිත්‍ය සංඥා මුල් කරගෙනනේ. ඒ නිසා මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. අනිත්‍යත්වයටපත් වෙනවා. ඊළඟට වෙනස් වීම නිසා දුක් ස්වභාවයටපත් වෙනවා. මේක විඳින්න කෙනෙක් නැහැ කියලා ත්‍රිලක්ෂණය පිළිබඳව එහෙම නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරලා දීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ. ඒ දේශනා කරපු ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්න තරම් මහා ඥාන සම්භාරයක් උපදවා ගන්න තරම් ඇතරම බුද්ධිමත් පිරිසක් ඥානවන්ත පිරිසක් ලංකාව තුළ සිටින නිසා විශේෂයෙන්ම
සම්මා සම්බුදු ශාසනයේ චිරස්ථිතිය එහෙම නැත්නම් අවසානයේ දක්වාම ලංකාවේ බුදුදහම පවතින බවට ඒ විදිහට සාක්ෂි තිබෙනවා. අපේ නායක හඳුරු මතක් කළා විශේෂයෙන්ම මේ සෑරදුන් වහන්සේලාගේ නිර්මාණය ගැන ගත්තාම ඉතින් ඒක තවත් රටවල් වලට ඈද ගන්න උත්සාහ කරනවානේ නේද? අපි දන්නවා මේ නායක හඳුරන්නේ මේ තායිලන්තේ තියෙනවා නකොම්පතොන් කියලා ඒ විදිහට ප්‍රදේශයක් විහාරස්ථානයක්. ඒ විහාරස්ථානයේ තියෙන්නේ අපේ ලංකාවේ චෛත්‍ය නිර්මාණය. ඒ වගේම ශ්‍රී මමුදින් වහන්සේගේ ශාඛාවක් තමයි වැඩම කරලා රෝපණය කළා තියෙන්නේ. ඉස්ලාම බුද්ධ ආගම ලැබුණු තැන. එහෙමයි. ඉතින් ඒ වගේ විශේෂයෙන්ම ධර්මයේ ප්‍රචාර කිරීම අතින් ගත්තත් ඊළඟට විහාර කර්මාන්තයේ ලෝකයට හඳුන්වා දීම පිළිබඳවත් තවත් පැත්තකින් අර විශේෂයෙන්ම සෑරදුන් වහන්සේලා වගේම පිළිම වහන්සේ නමක් ලංකාවෙන් තමයි ඉස්සෙල්ලාම පිළිම වහන්සේ නමක් තායිලන්තයට පූජා කරලා තියෙන්නේ නේද නායකවරුනි? ඒ පිළිම වහන්සේ අනුසාරයෙන් තමයි තායිලන්තයේ සම්පූර්ණයෙන්ම පිළිම වහන්සේලා නිර්මාණය කිරීම දැන් අපි දැන් ලංකාවට වැඩමගෙන ඉන්නේ. ඒ වගේ රටවල් වල ඉන්නේ. බොහොම ලස්සනයි කියලා අරගෙන ඉන්නේ නේද? කොහොම වුණත් ලංකාවේ නිර්මාණ තමයි ඒ රටවල් වලටත් මේ විදිහට විහිදිලා පැතිරිලා ගිහිලා තියෙන්නේ. ඒ නිසා සම්මා සම්බුදු ශාසනයේ චිරස්ථිතියේ අවසානයේ දක්වාම අන්තරස්ථානයේ දක්වාම ලංකාවේ පවතින බවට අදිෂ්ඨාන කළේ බුදුරජාණන් වහන්සේ තුන්කල් දැකලා. එහෙමයි අපේ බුදු පිළිම වහන්සේලා තායිලන්තයට රැගෙන ගිහිල්ලා එහි අය හදන තායිලන්ත බුදුරු අපි රැගෙන එනවා මේක තායිලන්ත එකක් කියලා. සාමාන්‍යයෙන් අපි එහෙමනේ නේද? මේඩ් ඉන් ශ්‍රී ලංකා කිව්වොත් අපි ඒක ගණන් ගන්න නැහැ. හැබැයි අපේ රටේ හදන හොඳම ඇඟලුම් පවා යවන්නේ පිට රටවල් වලට ලංකාවට අඳින්න හම්බෙන්නේ නැහැ. සමහර ලාවට අන්තරාල වෙළඳාම කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ අමුද්‍රව්‍ය අරගෙන ගිහිල්ලා එහි හදලා මෙහෙට ආපහු විකුණනවා වගේ එකක්. ඉතින් කොයි හැටි වෙතත් ජපානයේ 80%ක්ම තියෙන කඳුකර භූමියක්. නමුත් අද සංවර්ධිත රටක් වෙලා තියෙන්නේ ලෝකෙම අමුද්‍රව්‍ය ගෙනල්ලා ඒ රටේ නිෂ්පාදනය කරලා මේඩ් ඉන් ජපාන් කියලා ගහලා අපනයනය කරලා ඒ ආදායම උපයලා. දැන් ලංකාවේ කොරෝනා වලට එක්තරා දුරකට පින් සිද්ධ වෙන්න ආනයන සීමා කරලා අපනයන වැඩි කරන තත්යකට පත් වෙලා තියෙනවා. ඒක පුරුදු කරගත්තොත් අපිටත් දියුණු වෙන්න පුළුවන් කියන එකත් මතක් කරලා අපේ හැමදෙරෝනේ රටවල් ගැන කතා කරානේ. අපි කොච්චර වාසනාවන්තද බුදුහාමුදුරන්ගේ වැඩමවීම. දැන් රටවල් 9කට ධර්ම ප්‍රචාරය කරාට අශෝක රජුරන්ගේ කාලේ මේ ඇමරිකාවට ගියේ නෑනේ කවුරුත්. එහෙම නැත්නම් එංගලන්තෙට ගියෙත් නෑ. ජපානේ චීනේ දැන් ඔච්චර ලොකු රටවල් වුණාට ඒවට ගියෙත් නෑ. ඕස්ට්‍රේලියාවට ගියෙත් නෑ. දැන් ඔය ගොඩක් කට්ටිය මේ බෝට්ටුවෙන් හරි ඕස්ට්‍රේලියාව යන්න හදන රටවල් වලට බුදුහාමුදුරුවන්ගේ ධර්මය අරගෙන කවුරුත් ගියේ නෑ. බුදුහාමුදුරුවෝ දඹදිවින් පිට වැඩම කරෙත් ලංකාවට විතරයි. දැන් ඔය තායිලන්තයේ ස්වර්ණ භූමියේ අහස උසට බැඳි ලස්සන චෛත්‍ය තනි රත්තරනින් නිමවලා තියෙන්නේ. ටොන් 600ක් රත්තරනින් තමයි ස්වේදගොන් චෛත්‍ය හදලා තියෙන්නේ බුරුමේ. අපි ගිහිල්ලා ලොකු පින්කමක් කරා කුසල දමහවුරුත් එක්ක බෞද්ධ මාධ්‍ය ජාලයේ දසවන සංවත්සරේට. අපේ හාමුදුරනේ බුදුහාමුදුරුවෝ තුන් වතාවක් වැඩමවීම සහ ශ්‍රී සම්බුද්ධ ශාසනය මේ රටේ ස්ථාපිත වීම හරහා ලාංකිකයෝ හැටියට අපි කොයිතරම් වාසනාවන්තද? ඔව් අර පිටරටවල නොගිය ගැන කියන එක දුලක් කාරණා. එහෙමයි. ඒ රටවල් තිබුණෙත් නෑ ඇමරිකාව එහෙම. හේ. ඒ කාලේ තියෙන්නේ ඇමරිකාව. එහෙමයි. අපිට ඉතිහාසයේ රටවල් නෑනේ. ඔව්. ඉතින් මේ අපි ඇත්තටම වාසනාවන්තයි. දැන් හාඳුරු සඳහන් කරපු නකොම්පතුම් තායිලන්තයේ පැරණි නගරේ ద్వාරවතීනේ ඔය. ద్వාරවතී නගරේ මිහින්තලේ වගේ ඉස්සලාගේ බුද්ධ ආගම ලැබුණ එතන තමයි. ඊට පස්සේ දැන් අපි වෙනත් පැත්තකට අපි ගත්තා කියන සඳහන් කරපු කාරණාව ගත්තාම මයංගන චෛත්‍යරාජන් වහන්සේගේ ජම්පත් කළේ ඊට පස්සේ ආපහු මොනවද අර ජීවමාන සර්වඥ ධාතුන් වහන්සේලා. ඒක පැත්තෙන් ගත්තාම සාරික ධාතුන් වහන්සේලා. බුදුහාමුදුරුවෝ සමවත්සුවෙන් වැඩ හිටියා. පාරිභෝගික චෛත්‍යයක් ඒ පැත්තකින්. ඊළඟට ගත්තාම බුදුහාමුදුරුවෝ වහන්සේ පිරුණම් මංචකයේ දැවෙද්දී දීවා ධාතුව සර්බ මහරහතන් වහන්සේ කියලා තැන්පත් කළා. ඒ ධාතුන් වහන්සේලා අපි දන්නවා දිග කතන්දර විස්තර අබපේලි සුනුසාලයට ඊට පස්සේ මේ මුංගට ඒ ප්‍රමාණයට කොටස් තුනකට මේ වුණා. ඔය අතර ප්‍රධාන ධාතුන් වහන්සේලා කීප නමක් එහෙම බිඳුනේ නැහැ. කොටස් වුණේ නැහැ. අකු ධාතු, ලලාට ධාතු,
ඊට පස්සේ ආපහු දන්ත ධාතුන් වහන්සේලා 4 නම. දැන් මේ වගේ මේවා කොහෙද තියෙන්නේ? ලලාට ධාතුත් අපේ රටේ. ග්‍රීවා ධාතුවත් අපේ රටේ. ප්‍රධාන අප දන්න දන්ත ධාතුන් වහන්සේ අපේ රටේ. අපි දන්නවා දැන් තායිලන්තේ කතා කළා වගේම ජයශ්‍රී මහ බෝධි තවත් 12 මස්ථාන කන්නේ. බුදුරජාණන් වහන්සේ පිටදුන්නු ජයශ්‍රී මහ බෝධි වහන්සේ මේ වැඩ ඉන්නවා. හැබැයි ශ්‍රී මහ බෝධිය බුද්ධගයාවේ තියෙන ශ්‍රී මහ බෝධිය අද තියෙන්නේ කොහෙන්ද කරපුවාද? එතනත් ගහලා තියෙන බෝඩ් එක ලංකාවේ ජයශ්‍රී මහ බෝධියෙන් වැඩම කරපු ශාඛාවක් තමයි දැනට අපිට දකින්න තියෙන්නේ. මොන තරම් ගෞරවයක්ද? ඒකෙන් කියන බුදුහාමුදුරුවෝ දැක්කයි කියලා සර්වඥතා ඥාණයෙන් ලංකාවෙන් බුද්ධ ආගම තියෙන්නේ. දැන් තායිලන්තේ ගිහලා තියෙන තාප බලපුවාම මෙහින් බුද්ධගයාවට බෝධින් වහන්සේ ආපහු ගිහලා තියෙන්නේ මෙහින්. ආනන්ද බෝධිය බුරුමේ හැම රටකම බෝධින් වහන්සේ දැන් චීනට එහෙමත් වැඩම කළා. අපේ හාමුදුරු මම හැමත් ගියේ ඒ අවස්ථාවේ. ඊට පස්සේ දැන් ධාතුන් වහන්සේලා ගැනම කතා කරපුවා. දැන් අය කියපු 12 මස්ථාන වලම ඒ තියෙනවට අමතරව අපි දන්නවා රුවන්වැලි මහසෑය ද්‍රෝණියක් පමණ නේ. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑ වගේම යම් දවසක ධාතුන් වහන්සේලාත් පරිනිර්වාණයටපත් වෙනවා. ඒ ධාතුන් වහන්සේලා පරිනිර්වාණයටපත් වෙන්නේ කොහෙද? ඉදාටත් අපි කියන්නේ කොහාටද වැඩම කරන්නේ? ලෝකේ හැම තැනකම තියෙන ධාතුන් වහන්සේලා අපේ රුවන්වැලි මහසෑය ළඟට. ඒ රුවන්වැලි මහසෑය ළඟට වැඩම කරලා ඒ තුලින් බුදුරජාණන් වහන්සේගේ සේ බුදු ශරීරයේ මැවිලා ඊළඟ තවත් සිද්ධියක් වෙනවා. ජයශ්‍රී මහ බෝධින් වහන්සේ ගැන සඳහන් කරනකොට කියනවා බෝධින් වහන්සේ පිරිනුවම් පාන්නේ කවද්ද? අර සර්වඥතා ධාතුන් වහන්සේලා එකතු වෙලා ඒ හැදෙන ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කායට සෙවණ ලබා දීලා. බුදුහාමුදුර සම්මා සම්බුද්ධත්වයේදී සෙවණ ලබා දුන්නා වගේම අපේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ සෙවණ ලබා දෙනවා කවදද? මේ ධාතුන් වහන්සේලා සම්පූර්ණයෙන් පිරිනුවම් පාන දවසටත් සෙවණ ලබා දෙන්නේ ලංකාවේ අපේ උඩමළුවේ වැඩ ඉන්න ජයශ්‍රී මහ බෝධිය. අපට සතුටු නැද්ද? අපට දැසින් දකින්න වාසනාවන්ත වෙම කොච්චර වටිනවද නේ? ඒ නිසා රුවන්වැලි මහසෑය ජයශ්‍රී මහ බෝධි විතරක් ගත්තාම අප කොච්චර වාසනාවන්තද ලෝකයේ. බුදුහාමුදුරුවෝ දැන් සර්වඥ ධාතුන් වහන්සේලා බෝධි පාරිභෝගික වුණේ. බුදුහාමුදුරන්ගේ ධර්මය බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ පාලි මාගධී භාෂාවෙන් දේශනා කරපු ධර්මයේ ත්‍රිපිටකයේ රැකේ කවුද? දඹදිව හාමුදුරුවෝ නෙමෙයි. දඹදිව අය නෙමෙයි. ලංකාවේනේ. ලංකාවේ විශ්වපුර පළවෙනි සියවසේ වලගම්බා රජුන් කාලේ ආලෝක ලෙන පස්සේ කාලිංග භාග විසින් මේක ගෙන තිබ්බනේ. අලු ලෙනක් බවට පත් කළා. අදකට අපි කියන අලු විහාරේ අලු ලෙන කියලා. ඒක කලේ අලු ලෙනක් කලේ කවුද? කාලිංග භාග. නැත්නම් ලෙනේ නම මොකද්ද? ආලෝක ලෙන. ආලෝක ලෙනේ තමයි ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරේ. ඊට පස්සේ මේක ඇත්තද කියලා බලන්න විජයබාහු රජුරුවන් කාලේ පළවෙනි විජයබාහු රජුරුවන් කාලේ ලංකාවේ ත්‍රිපිටකයයි බුරුමේ ත්‍රිපිටකයයි තා ලෝකේ ත්‍රිපිටක ගෙනල්ලා තියෙනවා සංසන්දනය කළා. බලපහම ලංකාවේ ත්‍රිපිටකය තමයි පැරණිම ත්‍රිපිටකය. ලංකාවේ ත්‍රිපිටකයම තමයි නිවර්දි ත්‍රිපිටකය. මේකෙන් පස්සේනේ ওই තායිලන්ත හාමුදුරුවෝ බුරුමේ හාමුදුරුවෝ ලංකාවට එන්නේ සංඝ රාජ හාමුදුරුවෝ. ඇවිල්ලා ඒ උපසම්පදාව දාලා අපේ උපසම්පදා ලබා ගන්නවා. ඇයි මේ ත්‍රිපිටකයේ රකින්න තියෙන ඒ මුල් ධර්මයේ තියෙන මේ රටේ ශාසනයක් ඊට වඩා හොඳයි කියලා. එහෙනම් බුරුමේටත් තායිලන්තයට අල්පයෙන් ගිහුවාම බුද්ධ ශාසනය ගිහිලා තියෙන්නේ අදටත් තායිලන්තේ වැඩිම හාමුදුරු පිරිසක් ඉන්නේ ලංකාවෙන් ගියපු මේ එනිකාය හාමුදුරු. එහෙමයි. ලංකා ශාසනය කියලා එකක් එහි තියෙනවා නේද හාමුදුරනේ? ඒත් එක්කම ඒ රටේ ඔටුන්න හිමි කුමාරයා ලංකාවේ ඇවිල්ලා දිඹුලාගල පැවිදි වෙලා ඉඳලා තියෙනවා. ඒ රටේ රජතුමා වියපත් වෙලා මිය ගියාට පස්සේ රාජතාන්ත්‍රිකයෝ ඇවිල්ලා බලහත්කාරයෙන් සිවුරු ඇරලා
හාමුදුරුවෝ එක්කන් යනවා රජගමට. ඒක තියෙන්නේ අපේ ඉතිහාසෙ නෙමෙයි තායිලන්ත ඉතිහාසෙ. ඒ නිසා බොහොම රසවත් කතා ගොඩක් තියෙනවා. නමුත් කතා කරන්න වෙලාව නැහැ. අපේ හාමුදුරුවෝ ගොඩක් දේවල් අපි කතා කරා. දැන් වැඩසටහනේ සමාප්තිය සටහන් කරන්නට ඕනේ සදහතුක මන්දිරයට කෙරෙන්නා වූ ව්‍යංජන 32ක බුද්ධ පූජාව සඳහා. ඊට කලින් යමක් මතක් කරන්න ඕනේ. අපි පහුගිය පොය දවසේ මතක් කරා ඔබට මතක ඇති. පොළොන්නරුව කිරිවෙහෙර සහ රන්කොත් වෙහෙර සඳහා මල්ලාසන 4ක් කියලා අපි කිව්වේ. හැබැයි ඒත් එකම පහන් ගෙවල් දෙකක් පහන් ගයක් රුපියල් ලක්ෂ 5ක් වියදම් වෙනවා හදන්න. ඒත් එකම මල්ලාසනයකට රුපියල් 1,25,000ක්. ඔබ විශ්වාස කරන්න එදා දවසේම මම මගේ අත් දෙකට 1,25,000 ඒවා 5ක් ලබා ගත්තා. තැන් වලට ගිහිල්ලා ඒ අය කරපු දුරකථන ඇමතුම් වලට. ඉතින් ඒ නිසා බොහොම පුණ්‍යවන්තව එයාට අපි පුණ්‍යානුමෝදනා කරා. අවසානයේ අපිට එකක් මගහැරලා තියෙනවා. SHL ද සිල්වා මහත්මයා 9A සම්බුද්ධිවත්ත මත්තේ ගොඩ ඉඳලා එතුමා ලියලම තියෙනවා 30 වෙනිදම 29 පොයේ තිබුණේ 30 වෙනිදම ඇවිල්ලා හදිසියකදී ගන්න තිබිච්ච 1,25,000ක මුදලක් පරිත්‍යාග කරා කියලා ඔබතුමාට පුණ්‍යානුමෝදනා කරනවා. වැලිගම මහවීදියේ පදිංචිව සිට නැසී ගිය ඩැනීද සිල්වා දයාබර පියාණන්ට, LH නැලීද සිල්වා දයාබර මෑණියන්ට, විමලාවති අබේවික්‍රම දයාබර මද්දු අම්මාට යන අයට සසර ගමන සුබදායක වී නිර්වාණය ලබා ගැනීමට මේ පින හේතු වේවා කියලා එතුමා ප්‍රාර්ථනා කරනවා. ඒත් එකම ඉතා හිතවත්ව කටයුතු කරපු එතුමා පාඨශාලාචාර්යවරයෙක් විශ්‍රාමික බදුළු මහ විදුහලේ හිටපු විදුහල්පති KB හේරත්, බදුල්ල හිටපු ප්‍රාදේශීය ලේකම් MB රත්නායක, කොළඹ මහානාම විදුහලේ හිටපු විදුහල්පති KNP ද සිල්වා සහ හිටපු නියෝජ්‍ය විදුහල්පති PC මුතුකුමාරණ කියන අයටත් පින් අනුමෝදන් කරනවා. අපේ SHL ද සිල්වා මහත්මයා ඔබතුමා කියලා තින්නේ ස්වාමීන් වහන්සේ හරහාම පුණ්‍යානුමෝදනා කරන්නට උන්වහන්සේගේ ආශිර්වාදයත් සමග ඉතා ඉක්මනින් නම් කියන්න ඕන නිසා මම ඒක ප්‍රකාශ කරේ. ඒ ව්‍යාපෘතියට සඳහා ආධාර ගොඩක් ලැබුණා. ඒ ඇගේ ආධාරයෙන් දැන් ස්ටාර් ග්‍රැනයිට් ආයතනයේ අර ග්‍රැනයිට් වලින් හදන මල්ලාසන සැදෙනවා. පෙබරවාරි මාසේ පුරපසළොස්වක පොහොය දවස වෙනකොට අපිට මල් පූජා කරන්න පුළුවන්කම ලැබෙවි රන්කොත් වෙහෙරෙත් කිරිවෙහෙරෙත්. ඒත් එක්කම දැන් රට ඇරිලා තියෙන්නේ පොඩ සංචාරකයෝ පැමිණෙනවා. පූජා භූමියක් බවට ගැසට් කරලා අගමැතිතුමා ගිහිල්ලා ඒ සන්නස බාර දුන්නා අපේ වේඬුරුවේ උපාලි අනුනායක හාමුදුරුවන්ට. ඉතින් ඒ අනුව පොළොන්නරුව නටබුන් බලන්න ගිය අය වඳින්න යනකොට ඔබේ දායකත්වයෙන් පරිත්‍යාග කරපු මල්ලාසනවල මල් පුදාවි. ඔබ ලබා දුන්නු ආධාර වලින් හදපු පහන් ගෙවන්නල පහන් පත්තු කරලා ආලෝක පූජා පවත්වාවි. ඒ නිසා ඒ පින් ඔබට යලි යලි ලැබෙනවා. අපි විස්තරාත්මකව නාලිකාවේ රූපවාහිනී තිරය ඔස්සේ ඔබගේ තොරතුරු සඳහන් කරමින් පුණ්‍යානුමෝදනා කරනවා ඒ පින්කම කරන ආසන්න දිනකදී. ඒත් එක්කම ඔබට ආයාචනාවක් කරා ස්වර්ණමාලී සැරදුන් වහන්සේ බුදු පියාණන් වහන්සේගේ වැඩිම සර්වකී ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් නිදන්ගතව අපි හැමෝම වන්දනාමාන කරන ස්ථානයට පැමිණෙන අත්පා අවසඟ වයෝවෘද්ධ ආබාධිත අයට රෝදපුටුවක තබාගෙන ඔවුන්ව වන්දනා කරවන්න අවස්ථාව ලබා දෙන්න ඒ රෝදපුටු පරිත්‍යාග කරන්න කියලා. සිවිල් ආරක්ෂක බලකායේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්තුමා අපේ රියාඩ්මිරාල් ආනන්ද පීරිස් මැතිතුමා තමයි අපිත් එක්ක අත්වල බැඳගත්තේ කටයුත්තට. වජිරහාමුදුරුවෝ ඒ යෝජනාව කළා විතරයි පුදුමාකාර විදිහට පිරිස ඇවිල්ලා අපට රෝදපුටු සහ මහමෙවුනා මහා මේඝ වනයේ තනකොළ කපන මැෂින් වලට ආධාර කරා. ඉතින් මේ රෝදපුටු තැන්පත් කරලා තියන්න අවුවෙන් වැස්සෙන් ආවරණය වෙන්න සහ ඒ නිලධාරී මහත්තුරු ඒ අයත් ලොකු සේවයක් නේ කරන්නේ මේ අම්මලව අර කකුල් පිච්චෙන සල්ලපතල මළුවේ තබාගෙන තල්ලු කරගෙන යන එක වුණුත් පිනක් සිද්ධ කරගන්නවා. ඉතින් ඒ අයට නවතින්න කුටි දෙකක් හදනවා. ඉතින් මේ කුටි දෙක සඳහා ඔබට පුළුවන් ආධාර කරන්න. මේක උතුම් පින්කමක් යන ඔබට රුවන්වැලිසෑය වදින්න යනකොට ඔබේ පින්කම බලා ගන්න පුළුවන්. ඒ නිසා අපේ මූල්‍ය හා සුබ සාධන අධ්‍යක්ෂ මහේෂ් දල්ලිස් මහත්මයාට කතා කරලා කාර්යාල වේලාවකදී 0.7 9.609 කියන අංකයට හෝ 0.114 942 607 කියන අංකයට කතා කරලා තොරතුරු දැනගෙන ඒ සඳහා ආධාර කරන්න පුළුවන්. එසේ නොමැතිනම් සම්පත් බැංකුවේ ප්‍රජාසත්කාරක පදනමට අයත් ගිනුමට මුදල් බැර කරන්න පුළුවන් 0.7 6.04 128 128 කියන අංකයට මුදල් තැන්පත් කරන්න පුළුවන්. ඒ සඳහා ඔබට ලොකු පිනකට දායක වෙන්න පුළුවන්. ඒත් එක්කම අපේ සම්බෝධි සදහම් සංගරාව මේ වසරේ ඔබට දැක බලා ගන්න පුළුවන්කම තිබෙනවා. මේ ජනවාරි මාසේ දුරුතු කලාපයේ හරියටම මේ 8 වෙනිදාට සම්බෝධි සදහම් සංගරාවට අවුරුදු
9ක් සපිරුණා. මේක අපි ඉස්සල්ලාම පරිත්‍යාග කරේ පූජනීය අතිගෞරවනීය උඩුගම ශ්‍රී බුද්ධරක්කිතාභිදාන මහානායක හාමුදුරුවන්ගේ සුරතට බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා අවුරුදු 2600ක් ගිය තැන අපි පවත්වපු මහ පිංකමේදී එදා 25000ක් අපි පොත් මුද්‍රණය කරා මේ 9 වෙනි වර්ෂයේ වාර්ෂික නැත්නම් සංවත්සරික සමරුම් ප්‍රකාශය. මේ ඔබට ලබා ගන්න පුළුවන්කම තිබෙනවා අද සම්බෝධි විහාරස්ථානයෙන්. ඒ කරුණ ඔබට සිහිපත් කරමින් අපි සූදානම් සමුගෙන යන්නට අද සංගායනා ධර්ම සාකච්ඡාවට ගෞරවනීය වැඩමවීම මාබිම හෙයන්තුඩුව පුරාණ රජ මහා විහාරාධිපති සීනෑ කෝරළේ ප්‍රධාන සංඝනායක අපේ මහා සිංහලේ බෞද්ධ ඉතිහාසයේ ප්‍රධාන සම්පත්දායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ශාස්ත්‍රපති රාජකීය පඬිත අති පූජනීය වැලබිටියාවේ සීල රත්නාභිදාන නාහිම්පාණන් වහන්සේ ගෞරවනීය නමස්කාරය උන්වහන්සේට සම්බුද්ධ විහාරාධීශවර බෞද්ධ අමාත්‍යාලයේ ගරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන නාහිම්පාණන් වහන්සේටත් ගෞරවනීය නමස්කාරය පුද කර සිටිනවා. ඒත් එක්කම සම්පත් බැංකුවේ බෞද්ධ සංගමේ හිතවතුන් සුදීමතුන් අද මේ සඳහා සහභාගී වුණා. ඒ අයටත් අපේ පුණ්‍යානුමෝදනාව. සම්පත් බැංකුව කියන්නේ අපිට බොහොම සබැදි බැංකුවක්. 2010 වසරේ ඉඳලා අද දක්වා මසකට රුපියල් ලක්ෂ 4 බැගින් ඔවුන් අපට ලබා දෙනවා මේ උදාර සත්කාරය කරගෙන යන්න. අපේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අපේ තාරක රන්වල මහත්මයාව ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. ඒත් එක්කම පාලන අධිකාරී හැමදෙනාමත් මේ උතුම් කටයුත්තට එතුමා තමයි අනුමැතිය ලබා දුන්නේ 2010 සැප්තැම්බර් මාසේ මම ගිහිල්ලා කරපු ඉල්ලීමකදී. එදා ඉඳලා අද දක්වා අඛණ්ඩව හැම මාසකම ඒ දායකත්වය එතුමන්ලා ලබා දෙනවා. ඉතින් ඒක අපිට ලොකු ශක්තියක්. අපි නිරන්තරයෙන් වෙළඳ දැන්වීම ප්‍රචාරය කරන්නේ නැහැ. ඒ නමුත් ඔවුන්ගේ වෙළඳ ප්‍රචාරණ අවශ්‍යතාවයත් එපා කියලා මේ සඳහා දායකත්වය ලබා දෙන්නේ නිස්සරණ අධ්‍යාසයෙන්. ඒ අයව සිහිපත් කරලා සම්පත් බැංකුවේ බෞද්ධ සංගමයේ කටයුතු දිනෙන් දින සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අද දුරුතු පුර පසළොස්වක පොහෝදා සංගායනා ධර්ම සාකච්ඡාව නිමාවට පත් කරමින් ඔබ හැම දිනාටම වාසනාවන්ත සතුට පිරුණු දවසකට ඒ වගේම ඉදිරි අනාගතයකට සුභාශිංසනය කරමින් COVID-19 වෛරසය කොරෝනා වසංගතය දුරින් දුර වී ලෝකයම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි සූදානම් සමුගන්න. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.